සාකච්ඡාව පටන් ගනිමු. නමස්කාරය කියලා බුදුන් තෙරුවන් සරණ ගිහිල්ලා පටන් ගනිමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 4 වෙනි බදාදා දිනේ ලංකාවේ වේලාවෙන් 5:30ට පටන් ගන්නා ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන විභංග ප්‍රකරණ පිළිබඳව ධර්ම පන්තිය නොහොත් ධර්ම සාකච්ඡාව. මේ ධර්ම සාකච්ඡාවට පැමිණි ඔබ සියලු දෙනාම ප ဋ ාණ ධර්ම සභාව වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි විභංග ප්‍රකරණයේ විභංග 13ක් පිළිබඳව పూర్වයේදී සාකච්ඡා කළා. ඒ විභංග පිළිබඳව යම්කිසි ප්‍රශ්නෝත්තරයක් සාකච්ඡා කරන්න ඕන නම් ගැටළු ස්ථානයක් සාකච්ඡා කිරීමට අවස්ථාව තිබෙන පරිදි අපි ඉදිරි මාසයේදී පුනරීක්ෂණ ආකාරයට ඒ විභංග ගැන සාකච්ඡා කරමු. දැන් සික්ඛාපද විභංගය ඉතින් ඉදිරියට පටිසම්භිදා විභංගය, ඥාන විභංගය, කුද්දකවත් විභංගය, ධම්මහදේ විභංගය. මේ විභංග පහම අපිට කරන්න තියෙනවා. මේ සික්ඛාපද විභංගයෙන් පස්සේ එන මේ විභංග හතරම ඊටාම දීර්ඝයි, ඊටාම ගැඹීරයි. ඒ නිසා අපිට වැඩි වෙලාවක් ඒවට ගත කරන්න වෙනවා. ඉතින් අපි සික්ඛාපද විභංගයේ තියෙන වෙනස ඒ තියෙන්නේ ණය දෙකකින් විතරයි විභාග වෙන්නේ. සුත්තාන්ත කියලා විශේෂ ණය ක්‍රමයක් නැහැ. අභිධර්ම වාජනීයයි පඤ්ඤපුච්චකයි කියන ණය ක්‍රම දෙකකින් විතරයි විභාග වෙන්නේ. විශේෂයෙන් ඇයි සික්ඛාපද විභංගයේ සුත්තාන්ත වාජනීය විශේෂයක් නොමැති බැවින් සුත්තාන්ත වාජනීය වෙන විභාග කරන්නේ නැහැ. එතකොට සික්ඛාපද විභංගයේ කියනකොටම අපිට තේරෙනවා මොනවද වෙන්නේ? පංච ශික්ෂාපදය අපේ ගිහි නිත්‍ය සීලය. අපි දන්නා පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී. මේ පංච ශික්ෂාපදය කොහොමද විභාග වෙන්නේ කියලා අපි බලමු. මේකේ පාළි ආකාරයෙන් පෙන්වනකොට පෙන්නනවා 753 වෙනි ඡේදයෙන් තත්ත කතමං පාණාතිපාතා. මොකද පාණාතිපාතා වේරමණී සික්ඛාපදය කියලා විස්තර කරනවා. මේ අභිධර්ම වාජනයේ තියෙන විශේෂත්වය හැම වෙලාවෙම ධම්මසංගමී චිත්තෝත්පාද කාණ්ඩයේ ආකාරයට තමයි ඕනම ධර්ම ස්වභාවයක් විස්තර කරන්නේ. මෙතන විස්තර කරනවා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සාගතං ඥාන සම්ප්‍රයුක්තං පාණාතිපාතා විරමණස්ස යා තස්මින් සමේ පාණාතිපාතා ආරති විරති පටිවිරති වේරමණී අකිරියා අකරණං අනවජ්ජාපත්ති වේලා අනතික්කමෝ. මේ පාඩේ පේනවද? ස්ක්‍රීන් එකේ පේනවද? මේ පේනවා සර්, පේනවා. ඉතින් මේකේ පෙන්눔 කරන්නේ දැන් අපි මේ අපි
සිතක් ලියන ආකාරයට පාණාතිපාතා වේරමණී සික්ඛාපදේ සමාදන් වෙනකොට පහළ වෙන සිතකින් තමයි ඕනම කාරණයක් පහළ වෙන්නේ. චේතනා සහගතව ඒ සිත පහළ වෙනකොට ඒ කුසලයේ උපදිනවා කාමාවචර සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කුසලයක් ආකාරයට. එහෙම නැත්නම් ඒක අසංකාරික ආකාරයට වෙන්න පුළුවන්, සසංකාරික වෙන්නත් පුළුවන්. ඊළඟට ඥාන විප්‍රයුක්ත අසංකාරික වෙන්න පුළුවන්, සසංකාරික වෙන්න පුළුවන්. ඊට පස්සේ උපේක්ෂා සහගත අසංකාරික වෙන්න පුළුවන්, සසංකාරික වෙන්න පුළුවන්. ඒ ආකාරයට ඒ චිත්ත කුසල සිත් 8ම උපදින්න පුළුවන් මේ වේරමණී කියන චිත්ත ස්වභාවය. වේරමණී කියන ස්වභාවය කියන්නේ සත්‍යෙකුගේ ඵල නිරුද්ධ කිරීම. නැත්නම් එයාගේ අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය, මරණය කියන්නේ ජීවිත ඉන්ද්‍රිය. සතෙකුගේ ජීවිත ඉන්ද්‍රිය හැරලීම කියන ස්වභාවයෙන් ඒ ස්වභාවයටපත් නොවනවා කියන ඒ විරමණ ස්වභාවයෙන් යුක්ත සිත තමයි මේ විස්තර කරන්නේ. දැන් මෙතන කල්පනා කරන්න තියෙන්නේ අපි නිතර සමාදන් වෙන ශික්ෂාපදේ. මේ ශික්ෂාපදේ සමාදන් වෙනකොට එන චිත්තේ ස්වභාවය. අපි කාමාවචර කුසල සිතක් උපදිනවා. ඒ කුසල් සිත් 8න් එක කුසල් සිතක්. ඒ උපදිනකොට ඒක අපි දන්නවා පරෝපන්නාස ධර්ම සියල්ලම එකතු වෙලා තමයි උපදින්නේ. 56ක් උපදිනවනේ අපි සිතල් ලියනකොට. ඕ 56 තියෙනවා විරතිය, වේරමණී ස්වභාවයෙන් එන විරතිය. චේතනා ස්වභාවය. ඒ කියන්නේ සිතක චේතනාව කියන ධර්ම ස්වභාවය. ඒ දෙකත් අතහැරියාම සියලුම චෛතසික ධර්ම එකට එන පරෝපන්නාස ධර්ම එකට එන ස්වභාවය. එතකොට සිතක එක සැරයක් අපි මේක දකින්න පුළුවන් චේතනාව ප්‍රකට කරලා. සිත චේතනාව ප්‍රකට කරලා දෙවෙනි සැරේ විරතිය ප්‍රකට කරලා තුන්වෙනි සැරේ අපි මේ සිත දකින්න පුළුවන් සියලුම ධර්ම එකට. ඒ ස්වභාවය තමයි මෙතන පැහැදිලි කරන්නේ. සමාවෙන්න සර්, ඒකේ මුලින්ම නේද විරමණය, දෙවෙනි එක චේතනාව නේද සර්? එතකොට ශික්ෂාපදේ සමාදන් වෙන පුජ්‍යලේකුගේ ඒ චිත්ත ස්වභාවය ගැන දැන් අපි කතා කරන්නේ. එතකොට මෙතන පළවෙනි ඡේදයෙන් පෙන්නනවා ජයන්ත මහත්මයා. ඔව් තෙරුවන් සරණයි සර්. මං කිව්වා Skype එකකින් ඉන්න අයට Zoom එකකින් සම්බන්ධ වෙන්න කියලා. ඒගොල්ලන් හොඳයි. එහෙනම් අපි මිනිත්තු 5ක් විතර බලමු. අපි එහෙනම් මේ කාරණේම කතා කරමු. මෙතන කරන්නේ අර සතෙකු නොමැරීම, පාණාතිපාතා වේරමණී. ඒ වේරමණී ස්වභාවය උපදිනවා කාමාවචර කුසල සිතේ. කාමාවචර කුසල සිත උපදිනවා. එතකොට 8 ආකාරව අපි කතා කරේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ආකාරයට, ඒකේ අසංකාරික සසංකාරික ආකාරයට, ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සහගත, ඒ වගේම අසංකාරික සසංකාරික ඊළඟට ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික. මේ 8 ආකාරයෙන් ඕන විදිහට උපදිනවා. මේ සිත අපි දකිනවා ඒ සිතේ පරෝපන්නාස ධර්ම තුල තියෙන පළවෙනි එකේ තියෙන විරතිය ප්‍රකට කරලා. ඒකේ විස්තර කරනකොට කියනවා පාණාතිපාතා විරමණස්සයා තස්මින් සමේ පාණාතිපාතා ආරති විරති පටිවිරති වේරමණී අකිරියා අකරණං අනවජ්ජාපත්ති වේලා අනතික්කමෝ හේතු ඝාතෝ. ඒ කියන්නේ හේතුව ඝාතනය කරන මේ ස්වභාවය. ඒක සතෙකුගේ පණ නැති කිරීමට යම් කිසි හේතුවක් වෙනවා නම් හේතු නැති කිරීම වශයෙන් එන මේ විදිහට ඒ පාණාතිපාතා වේරමණී විරමණ ස්වභාවය නැත්නම් විරති ස්වභාවය ප්‍රකට කරලා පළවෙනි ඡේදයේදී විස්තර කරනවා. එතනදී විරතිය ප්‍රකට ශික්ෂා පදය කියලා එතන විස්තර කරනවා.
දෙවෙනි ඡේදයේදී තත්ත කතමං පානාතිපතා වේරමණී සික්ඛාපදං සික්ඛාපදයෙන් පුළුවන් යස්මින් සමේ කාමාවච කුසලිතං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්ප්‍රයුක්තං පානාතිපාතා විරමණස්ස යා තස්මින් සමේ චේතනා සංජේතනා චේතිතං ඉදං උච්චති පානාතිපාතා වේරමණී. එතන චේතනාව ප්‍රකට කළා. චේතනාව කියන ධර්මතාවය ප්‍රකට කළා අනික් ධර්මත් එක්කලා සංප්‍රයුක්තව උපදින ස්වභාවය. පළවෙනි එකේදී විරමණය ප්‍රකට කළා අනික් සංප්‍රයුක්ත ධර්මත් එක්කේන එක. දෙවෙනි අවස්ථාවේදී චේතනාව ප්‍රකට කළා. තුන්වෙනි අවස්ථාවේදී තත්ත කතමං පානාතිපතා වේරමණී සික්ඛාපදං යස්මින් සමේ කාමාවචර කුසල චිත්තං උප්පන්නං හෝති සෝමනස්සාගතං මේ විදිහට කියනවා විරමණස්සයා තස්මින් සමේ පස්සෝ හෝති ඊළඟට පෙය්‍යාලම පග්ගහ අවික්කේපේ හෝති මේ කියන්නේ පරෝපානස ධර්ම සියල්ලම පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ඊළඟට විතක්ක හෝති විචාර ඒ විදිහට පරෝපන්නාස ධර්ම ඉවර වෙලා පග්ගා හෝති අවික්කේපොත් මේ ධම්සංගණයේ සිත ලියන ආකාරය ඒ සියලුම ධර්ම ටික තමයි ශික්ෂාපදය කියලා විස්තර කරනවා මේ ආකාරයට ඒ පාණාතිපාතා ශික්ෂාපදේ විස්තර කරලා එතනින් පස්සේ පෙන්눔 කරන්නේ අනික් අපි කරපු අනික් සිත් හතට කොහොමද මේක යොදන්නේ කියලා. අපි මෙතන බැලුවොත් එහෙම සිංහල පැත්තේ පළවෙනි එකේදී විරමණය ප්‍රකට කළා, ඒ කියන්නේ විරතිය ප්‍රකට කළා, දෙවෙනි එකේදී චේතනාව ප්‍රකට කළා, තුන්වෙනි එකේදී පරෝපන්නාස ධර්මම් ප්‍රකට කළා. ඊට පස්සේ අනික් සිත් හතට මේ විදිහටම විස්තර කරනවා. මේ විභාග කරන ක්‍රමයක්. ඊට පස්සේ දෙවෙනි ශික්ෂාපදයේ අයිනාදෙන් වැළකීමේ ශික්ෂාපදේ. ඒ කියන්නේ දෙවෙනි ශික්ෂාපදය කොහොමද විස්තර කරන්නේ? ඒ ආකාරයටමයි අන්සතු දෙයක් ගැනීමෙන් වැළකීම කියන ශික්ෂාපදය. මේ ශික්ෂාපදයත් පළවෙනියට විරතිය වශයෙන්, ඊළඟට චේතනා වශයෙන්, ඊළඟට සියලු ධර්මම එකතු කරලා පරෝපන්නාස ධර්මාකාරයට විග්‍රහ කරනවා. ඊට පස්සේ අපි මේ අට කතාවට යමු මේ කාරණේ කියලා. ඊළඟ ශික්ෂාපදයට ගියාම මෙතන 755 දී විස්තර කරනවා ශික්ෂාපද සියල්ලම එකතු කරලා පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය, අනිනාදයෙන් වැළකීමේ ශික්ෂාපදය, කාමයේ වරදවා හැසිරීමේ වැළකීමේ ශික්ෂාපදය, මුසාවාදයෙන් වැළකීමේ ශික්ෂා, මදේට පමාවට කරුණු රාමෙනින් වැළකීමේ ශික්ෂාපදය. මේ පංච ශික්ෂාපදයේම එතකොට අර ආකාරයට විග්‍රහ කරනවා විරතිය වශයෙන්, චේතනාව වශයෙන්, පරෝපන්නාස ධර්ම ආකාරයට. දැන් අපිට මේ විදිහට විග්‍රහ කරන මේ ධර්ම තවත් ආකාරයකට අපිට දකින්න පුළුවන්. ඒක තමයි මෙතන පෙන්눔 කරන්නේ. අපි දන්නවා කාමාවචර කුසල් සිතක් උපදිනකොට එතන ඒ ධර්මය ඡන්දය අධිපති කොට අධිපති ධර්ම හතරෙන් යුක්තව උපදින්න පුළුවන්. අපි ඒක පළවෙනි අවුරුද්දේදී විස්තර කරනවා. ඡන්දය අධිපති කොට උපදින්න පුළුවන් මේ ස්වභාව තුනම. ඊළඟට ඡන්දය අධිපති කර බැහැර කළා විරිය අධිපති කොට ඒ සිත් උපදින්නත් පුළුවන්. ඊළඟට චිත්තය අධිපති කොට ඒ සිතම අධිපති කොට ඊළඟට විමර්ශාව අධිපති කොට මේ සිත උපදින්න පුළුවන්. විමර්ශාව අධිපති වෙනකොට අපි දැනගන්න ඕන ඥාන සංප්‍රයුක්ත සිතේ විතරයි ඒ කාරණය සිද්ධ වෙන්නේ. මේ එතකොට අර විදියට උපදින ඒ සිත වරක් අධිපති වෙනවා, වරක් අධිපති වෙනවා විරිය, වරක් අධිපති වෙනවා චිත්තය, ඒ සිතම වරක් අධිපති වෙනවා විමර්ශාව. මේ අධිපති වීමත් අපි දන්නවා, අපි ඉගෙනගෙන තියෙනවා ඡන්දය අධිපති වෙනකොට ඒක ප්‍රනීතව අධිපති වෙන්නත් පුළුවන්, මධ්‍යම අධිපති වෙන්නත් පුළුවන්, හීනව අධිපති වෙන්නත් පුළුවන්. එතකොට ආයසරයක් මේක බෙදෙනවා. ඡන්දය අධිපති වෙනවා ප්‍රනීතව, ඡන්දය අධිපති වෙනවා මධ්‍යමයව, ඡන්දය අධිපති වෙනවා හීනව. එතකොට මේ ශික්ෂාපදේ සමාදන් වෙනකොට උපදින චිත්ත ස්වභාවය ඡන්දය අධිපති කොට ප්‍රනීතව, මධ්‍යමව, හීනව
මේ ආකාරයට ඒ අධිපති ධර්ම හතරම කරන කොටගෙන ඒ සිත් උපදින්න පුළුවන් ස්වභාවය තමයි මෙතන පැහැදිලි කරන්නේ. එතකොට එන සිත් ගාන මං හිතන්නේ ඔබතුමාලාට හදාගන්න පුළුවන් කොහොමද සිත් උපදින්නේ කියලා. අධිපති වෙනකොට සිත් 8න් 8ට අධිපති භාවයක් තරම් හීන මධ්‍යම ප්‍රණීත භාවයක් ගත්තාම ඒ විවිධ සිත් උපදින ආකාරය පෙන්වුම් කරන්න පුළුවන්. ඒක තමයි මේ ඡේදයේදී පැහැදිලි කරන්නේ. එතකොට මතක තියාගන්න ඕන විමර්ශාව ගන්නකොට අපි අර මොනවද ගන්න සිත් කියලා. මේ මෙතන ඒ විස්තර කරනවා. මේ ගැන මං හිතන ගැටලුවක් තියෙනවද? අපිට පළවෙනි අවුරුද්දේ ඒ විස්තර කරන ක්‍රමයේ මතක නම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මහත්මයෙකුට එතන ගැටලුවක් තියෙනවද? අපිට ඉදිරියට යන්න පුළුවන්. මම මේකට ගොඩාක් වෙලා ගන්නෙ නෑ. මේක දන්න කාරණයක් නිසා. සර් මට මේ ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. මෙතන සියලු ධර්ම ප්‍රකට කොට කිව්වහම විරමණය හා චේතනාව සංප්‍රයුක්ත සියලු ධර්මද නැත්නම් චේතනාව සංප්‍රයුක්ත වෙන්නේ ඉතිරි පරෝපන්නාස ධර්ම සියල්ලත් එක්කනේ. ඒක ඇතුලේ විරතියක් තියෙනවා. එතකොට විරතිය දානකොට දැන් මෙතන අපි ප්‍රකට කරන ධර්ම තමයි පෙන්වන්නේ. අනිත් ධර්මයෝ සංප්‍රයුක්ත වූය කියලා තමයි ඡේදය ඉවර කරන්නේ. එතකොට සිතක් උපදිනකොට අර කිව්ව අපි කතා කරා වගේ ස්පර්ශ වෙයි, වේදනා වෙයි, සංඥා වෙයි, චේතනා වෙයි, චිත්ත වෙයි. ඊට පස්සේ විතක්ක වෙයි, විචාර ඒ ආකාරයට පරෝපන්නාස ධර්ම ටික සියල්ලම ගිහිල්ලා අන්තිමේදී කියනවා පග්ගහ වෙයි, අවික්කේප වෙයි. මේ ධම්ම සංගණයේදී කාමාවචර සිතක් ලියන ආකාරය. ඕක ඇතුලේ තියෙනවා චේතනා වෙයි. ඔන්න චේතනාව මුල්ලම කොටසේදී චේතනා ස්වභාවය පෙන්눔 කරනවා. හැබැයි උතන විරතිය පෙන්눔 කරන්නේ අන්‍ය ධර්ම ගොඩේ. අපි දන්නවනේ තවත් ධර්ම කොටසක් එනවායි කියලා. මොකද ඒ කොටස කියන්නේ? ඒවපන ධර්ම ගොඩේ තමයි විරතිය තියෙන්නේ. ඒවපන ධර්ම තුලින් ඒ විරතිය එනවා. ඒ විරතිය ප්‍රකට කරන අවස්ථාව එක සැරයක්, චේතනාව ප්‍රකට කරන අවස්ථාව තව සැරයක්, ඊළඟට මුළු ධර්මම් ප්‍රකට කරන අවස්ථාව තව සැරයක්. මේක ශික්ෂාපදයේ අර්ථ දක්වන ක්‍රම තුනක්. ඔක්කොම එකමයි. හැබැයි අර්ථ දක්වන විභාග වෙන ක්‍රම තමයි මේ තුන. ඒකයි අපි තේරුම් ගන්න ඕන. මේක වෙන විශේෂ දෙයක් නෙවෙයි. හැම වෙලාවෙම චේතනාවත් එක්කලා විරතියත් සංප්‍රයුක්ත වෙලා ඉතිරි චෛතසික ධර්ම ටික සංප්‍රයුක්ත වෙලමයි සිත පහළ වෙන්නේ. එතකොට මේ පංච ශික්ෂා පදෝ මේ විදිහට විස්තර කරනවා. එතකොට අධිපති භාවයමුත් අපි විස්තර කරනවා. විස්තර කරලා අපි අට කතාවෙන් පොඩ්ඩක් බලමු මොනවද මේ පංච ශික්ෂා පදේ කොහොමද විස්තර කරන්නේ කියලා. විභංග ශික්ෂා පද අටුවා පේනවද? පළවෙනි ඉස්සෙල්ලා එකමද පේන්නේ? පේනවා සර්. විභංග ශික්ෂා පද විභංගය කියලා පේනවනේ. හරි. පේනවා. මෙතන අටුවාවේ මෙන්න විස්තර කරනවා මේ මේක පාණාතිපාතා කියනකොටම ඝාතනය මරණය අර්ථයයි. ඒතකොට වේරමණී කියන්නේ ඒකේ විරතිය. අදින්නාදාන නුදුන් දේ ගැනීමේ අර්ථයයි. අනුන්ගේ අයිතිගෙන යන අර්ථයයි. කාමේසු කියන්නේ වස්තු කාමයයි. ඊළඟට මිච්ඡාචාරා කියනකොට කාමේසු මිච්ඡාචාරා කියනකොට වචන දෙකට කැඩෙනවා. කාමේසු කියන්නේ වස්තු කාමයේ පැත්ත, මිච්ඡාචාරා කියන්නේ ක්ලේශ කාමයේ පැත්ත. එතකොට වස්තුකාමයේ කියන්නේ පංචකාම වස්තුවේ, මිච්ඡාචාරා කියන්නේ ඒ පංචකාම වස්තුව නිසා අපේ මනසේ ඇති වෙන කෙලෙස් ස්වභාවය. ඒ කෙලෙස් කාම ඒකෙන් උපදින්නා වූ ක්ලේශයන් ක්ලේශකාමාකාරයට පෙන්නනවා. ලාමක හැසිරීම එනම් මුසාවාදා නොඋදේ කීම සුරාමේරයේ මජ්ජපමාදට්ටාන මේ සුරා යනෝ පිට්ටි සුරා, කැවිලි සුරා, බත් සුරා යන සුරා සෑදීමට ගන්නා බහාන ද්‍රව්‍ය ශාසයෙන් යුත් පංච සුරාමයි. මෙතන පංච සුරා කියනකොට මේක විනය පාළියේදී පෙන්නනවා. යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් ද පංච සුරා මොනවද කියලා. සුරා මේරේ කියනකොට සුරා කියනක පිට්ටි සුරා, ඌව සුරා, ඕදන සුරා, තින්න පක්කන්තික සුරා,
සමහර සංයුක්ත සුරා මෙතන කියනවා පිටි වලින් කරන ලද සුරාව, කැවුම් ආදියෙන් කරන සුරාව, බත් වලින් කරන සුරාව, රා මණ්ඩි දමා කළ සුරාව, නොයෙක් දේ දමා කළ සුරාව. ඒ සුරා කියනකොට මේරේ කියන එක තව විදිහට විස්තර කරනවා. පුප්පාසය පලාසය. ඒ කියන්නේ මේ පුප්පාසය කියන්නේ කිතුල් තල් ආදී පැසවා කරන ලද අපි දන්න ඒ සුරාව. කිතුල් තල් ආදියෙන් ඊළඟට පළවාස කියනකොට මිදි වලින් පැසවා හැදුව සුරාව මේරය. මේ මේරය කියන්නේ තවත් කොටසක්. ඊළඟට පැණි වලින් මී පැණි වලින් කරපු සුරාව, උප්පැණි වලින් කර සුරාව, සම්භාර සුරා කියන්නේ නොයෙක් දෙයින් පල් කළා හදපු සුරාව. ඒතර සුරා මේරේ කියනකොට මේ කොටස් දෙකම වැටෙනවා. මේක විනය පාළියේදී පෙන්නනවා, පාචිත්‍යයේදී එනවා ශික්ෂාපදයක් සුරා මේරේ පිළිබඳව. ඒකේ තමයි එතන පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ එතන ඇයි මේ විනය මෙතන විරමණය මේවා වෙනස් විදියට ගන්නේ කියන එක මෙතන විස්තර කරනවා. පාණාතිපාතා වේරමණීයයි පෙළේ ආවේ චේතනා. දැන් ඒ පర్యాయ ශික්ෂාපද නිස්පර්යාය ශික්ෂාපදයයි ශික්ෂාපද දෙවිදිවේ. විරති නිප්පර්යාය ශික්ෂාපදේ අර විරතිය චේතනාව දෙක වෙන් කර ගන්න ස්වභාවය ගැන තමයි එතන විස්තර කරන්නේ. මෙතන තවත් එකක් විස්තර කරනවා. පාණාතිපාතාදී පහේම චේතනා. එතන කියන දැන් මේ ශික්ෂාපදවල ඥානය උත්තේජනය කිරීම සඳහා මේ ප්‍රාණඝාතාදී ධර්ම වශයෙන් කොටස් වරයෙන් අරමුණු වශයෙන් වේදනා වශයෙන් මූල වශයෙන් කර්ම වශයෙන් සාවද්‍ය වශයෙන් ප්‍රයෝග වශයෙන් විනිස්ස දත යුතුයි. එහි ධර්ම වශයෙන් යන මේ පාණාතිපාතාදී පහේම චේතනාව ධර්මයේ වේ. කොටස් වශයෙන් පහම කර්මපත වේ. මේ පහම කර්මපත වෙනවා. ඒ කොටස් පහම සම්පූර්ණ වුණාම අරමුණු වශයෙන් පාණාතිපාතේ ජීවිතේන්ද්‍රය අරමුණ වේ. පාණාතිපාතේදී ජීවිතේන්ද්‍රයමයි අරමුණ වෙන්නේ. සත්ත්ව ස්වභාවය කියන එකනේ සත්ත්ව සංසතිය අතහැරලා ඒ සත්‍යයේ ජීවිතේන්ද්‍රිය ස්වභාවය. ඒක තමයි පණ නැසීම කියන එක. අදින්නා දානය සතුන් අරමුණු වේ. සංස්කාර හෝ වේ. ළඟට වැරදි හැසිරීම ස්ත්‍රී පුරුෂයන් අරමුණු වේ. ඒ කියන්නේ කාමේශය මිච්ඡාචාරාවේදී ළඟට මුසාවාදයේ සතුන්ෝ සංස්කාර හෝ අරමුණු වේ. සුරාපානයේ සංස්කාර අරමුණු වේ. මේ විදිහට මේක විස්තර කරනවා. මේ ටික ඇත්තටම අපිට ඒ තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තවදුරටත් යම් කිසි කෙනෙකුට දකිනවා නම් කොහොමද වෙන්නේ කියලා. අනික මොන චිත්තයන් තුලද මේ අකුසලයේ කරොත් මොන අකුසල සිතේද ඒක උපදින්නේ කියලා මෙතන විස්තර කරනවා. අපිට මං හිතන්නේ මේ පැත්ත නෙමෙයි, අපි වේරමණී ස්වභාවයෙන් විස්තර කරමු. ඒ කියන්නේ පාණාතිපාතා කියන සතුන් මැරීම සිද්ධ වෙනවා නම් කුමන සිතේද, කුමන අකුසල් සිතේද ඒක සිද්ධ වෙන්නේ? දෝෂ සහගත සිතේ. අන්න ඒ ආකාරයෙන් මෙතන පැහැදිලි කරනවා. එතකොට අපි නැවත ගියොත් විභංග ප්‍රකරණයට, විභංග ප්‍රකරණේ මේ කාරණේ විස්තර කරන්නේ ඔය ආකාරයට තමයි. ඒ කියන්නේ අධිපති ධර්ම තුලින්ද යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ 758 කියනවා ශික්ෂා ධර්මය කවරේද යත්. ශික්ෂා ධර්මය කියනකොට ශික්ෂා පදයෝ කියලා නෙවෙයි එතන විස්තර කරන්නේ. මේක විභංගයේ බැලුවොත් ඕන කෙනෙකුට පේනවා. ශික්ෂා ධර්මය කවරේද යත්. යම් කලයක රූපාලම්බනේ වෙයි මේ කාමාවචර කුසල සිතම තමයි ලියන්නේ. මේක රූපාලම්බනේ වෙයි, සද්ධාලම්බනේ වෙයි, ධම්මාලම්බනේ වෙයි. යම් අරමුණක් අරබ සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදිනේ වේද. ඉසමේ ස්පර්ශ වෙයි, ඊළඟට චේතනා වෙයි. මේ විදිහට අවික්කේප වෙයි කියලා සිත ඉවර කරනවා. මොහු ශික්ෂා ධර්මය ඔය.
මේ ටික ඔක්කොම ශික්ෂා පදයෝ කියලා කියන්නේ ශික්ෂා ධර්මයෝය කියලා විස්තර කරනවා. එතකොට මේ ශික්ෂා ධර්මයෝ කියන්නේ මේකට හික්මෙන ස්වභාවයෙන් යුක්ත බව පෙන්වන්න. හික්මුණ පුජ්‍යලේකුන්නේ ශික්ෂා ස්වභාවය පෙන්වන්න තමයි එතන විස්තර කරන්නේ ශික්ෂා ධර්මයෝය. හික්මුණ පුජ්‍යලේකුන්නේ චිත්ත ස්වභාවය. දැන් එතකොට ඊට පස්සේ එතන යට එකේ තියෙන ශික්ෂා ධර්මය කවරේදයක්? ඊළඟ සිත් ටික. ඊළඟ සෝමනස්සාගත අසංකාරික සිත්, සසංකාරික සිත් මේ ආදී ඒ සිත් ඉතිරි සිත් හතම මොහු ශික්ෂා ධර්මයෝය කියලා විභංග පාළියේදී පෙන්වුම් කරනවා. ඊට පස්සේ 759 දී විස්තර කරනවා ශික්ෂා ධර්මයෝ කවරේදයක්? නැවතත් මෙතන පෙන්වුම් කරනවා යම් කලයක රූප භව උත්පත්තිය පිණිස මාර්ගයේ වඩාද මේ කියන්නේ රූපාවචර කුසලසිත උපදින හැටි. රූපාවචර කුසලසිත උපදින කොටත් මේ ශික්ෂා ස්වභාවයේ ඒ පුජ්‍යලයන්ගේ సంతානෙ තියෙන්න ඕන. යම් කලයක රූප භව උත්පත්තිය පිණිස මාර්ගයේ වඩාද එතනින් පෙයලම් කළා අරූප භව උත්පත්තිය පිණිස මාර්ගයේ වඩාද ඊට පස්සේ පෙයලම් කළා දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස. ඒ කියන්නේ මේ ප්‍රථම මාර්ගසිතට උපදින අවස්ථාවේ දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්යානිකෝ අපචේනිකාමෝ ලෝකෝත්තර ධානය වඩාද. එතකොට එතන සිත ලියනවා කාමයන්ගෙන් වෙන්වම දුක්ඛ පටිපද ඇති දණ්ඩාවෙන් ඇති ප්‍රථම ධානයට පැමිණ විසේද. එසා මේ ස්පර්ශ වෙයි. ඊට පස්සේ ඒ පරෝපන්නාස ධර්ම ටික ඔක්කොමයි අවික්කේප වෙයි. මොහු ශික්ෂා ධර්මයෝය කියලා මෙතන විස්තර කරනවා. මෙතන ශික්ෂා ධර්මයෝ කියන්නේ මේ ශික්ෂිත භවෙන් යුක්ත පුජ්‍යලේකුන්නේ ස්වභාවය. ඒ පංච ශික්ෂාවෙන් යුක්ත පුජ්‍යලේකුන්නේ ස්වභාවය තමයි එතන පැහැදිලි කරන්නේ. මේක තමයි අභිධර්ම වාදනයේ විස්තර කරන්නේ. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි නැවත ගිහිල්ලා මේක කතා කරන්න පුළුවන්. එතකොට සාරාංශ කරොත් ඒ පාණාතිපාතා වේරමණි නැත්නම් අදින්නාදානා වේරමණි ඒ අගේ මේ පංච ශික්ෂාව සමාදන් වෙන පුජ්‍යලේකුන්නේ චිත්ත ස්වභාවයේ උපදිනවා මේ අෂ්ඨකාමාවචර කුසල් සිතෙන් එකක්. ඒ පුජ්‍යලයාගේ හැටියට ඒ උපදින අෂ්ඨකාමාවචර කුසල් සිත් 8න් එකක් උපදිනකොට ඒ උපදින සිතේ මෙතන විභංග පාළිය විභාග කරනවා වරක් චේතනාව ප්‍රකට කරලා වරක් විරතිය ප්‍රකට කරලා වරක් ඒ සියලුම චෛතසික ධර්ම ප්‍රකට කරලා පරෝපන්නාස ධර්ම සියල්ලම එකට ඔය වගේ වාර 3ක් විභාග කරනවා. ඊට පස්සේ ඒ එක එක වාරයක් විභාග කරනවා අධිපති ධර්ම 4න්. කියන්නේ ඡන්දය අධිපති කොට හීනව, ඡන්දය අධිපති කොට මධ්‍යමව, ඡන්දය අධිපති කොට ප්‍රනීතව. ඔන්න 3 වර්ගයක්. ඊළඟට විරිය අධිපති කොට හීනව, විරිය අධිපති කොට මධ්‍යම, විරිය අධිපති කොට ප්‍රනීතව. ඊළඟට චිත්තය සහ විමර්ශාව අධිපති කොට. මේ විදිහට මේ කරන විභාගය තමයි මේ සික්ඛාපද විභංගයේ අභිධර්ම වාදනීය විභාගය. තෙරුවන් සරණයි සර්. ඔව් කියන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම අහන්නද? දැන් මේ 753 කියන ඡේදයේ ඒකේ අර විරති තියෙනවා එකක් චේතනා තියෙනවා එකක් අර පරෝපන්නාස තියෙනවා. ඒකේ අන්තිමට තියෙනවා ඉදං උච්චති පාණාතිපාතා වේරමණී සික්ඛාපදං අවශේෂා ධම්මා වේරමණියා සංප්‍රයුක්තා. අනිත් එක අවශේෂා ධම්මා චේතනාය සංප්‍රයුක්තා. අවශේෂා අනිත් එකේ තියෙනවා අවශේෂා ධම්මා කියලා. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්. ඔව්. දැන් අපි මේ 753 ඡේදය ගැන තමයි අපි කතා කරේ. එතන මේ විරමණය ස්වභාවයෙන් එනකොට සිතක් උපදින ආකාරය තමයි පැහැදිලි කරන්නේ ඒ කාමාවචර කුසල් සිත. ඒතර කාමාවචර කුසල් සිත උපදිනකොට අපි එතෙන්ට ගියොත් නැවත හරි. මෙතන
පණිවායෙන් වැළවීමේ ශික්ෂාපද කවරේද අත් දැන් ශික්ෂාපදයේ අර්ථ දක්වන තැන තමයි යම් කලෙක පණිවායෙන් වළකන්නව සුම්නස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල සිත්තේ උපදිනේද ඒ සමයෙහි පණිවායෙන් යම් දුරු වීමක් වෙන්වීමක් වැළැක්වීමක් විරමණයක් නොකිරීමක් අකරණයක් නොපැමිණීමක් හිම් නොවික්වීමත් මේ කියන්නේ විතික්‍රමන අවස්ථාවට නොපැමිණීම ස්වභාවය ප්‍රත්‍ය නැසීමක් වේද මේ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි කියන ලබේ. එතන විරතිය ගැන තමයි මේ කතා කරේ. ඒ ආරති විරති පටිවිරති ස්වභාවය. ඒ විරති ස්වභාවය ප්‍රකට කරලා කියනවා ඒක ශික්ෂාපදයයි කියලා කියනවා. අවශේෂ ධර්මයෝ විරමණය හා සම්ප්‍රයුක්ත වූ. අවශේෂ ධර්මයෝ කියන්නේ මේ සිත මෙහෙම උපදින්න බෑ. තව ධර්ම බොහෝ ගාණක් 56ක් අපි තුන් 56 නම් 56ක් මේකට එකතු වෙන්න ඕන. ඒ 56 විරමණය හා සම්ප්‍රයුක්ත වූය. එතකොට මේ සියල්ලම තමයි පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය. ඒතර විරමණය ප්‍රකට කරා ඉතිරි ධර්ම ටික ඇමුණුවා ඒ විරමණයට. ඒ ස්වභාවය තමයි ඔන්න පළවෙනි ඡේදයෙන් පෙන්වන්නේ. දෙවෙනි ඡේදයෙන් එහි පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදේ කවරේදයක්? යම් කලික පණිවායෙන් වළකන්න උට සොම්නස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල සිතේ උපදිනේ වේද. එසමේ යම් චේතනාවක්. දැන් මේ චේතනාව අර ස්පර්ශ වේ චේතනාවේ. ඒ චේතනාව ප්‍රකට කරනවා. චේතනාවේ සංචේතනාවක් සිතන ලද බවක්. ඒ මේ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි කියන ලබේ. ඒ චේතනාවට කියන පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය කියලා. හැබැයි චේතනාව තනියෙන් එන්නේ අවශේෂ ධර්මයෝ චේතනාව හා සම්ප්‍රයුක්ත වූ. ඉතිරි පඩුපන්නාස ඉතිරි ධර්ම ටික චේතනාවත් එක්ක සම්ප්‍රයුක්තයි කියලා කියනවා. ඊළඟට එහි පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදේ කවරේදයක්? ඊළඟට යම් කාලේ පණිවායෙන් වැළකුණ සොම්නස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසලයේ චිත්තේ උපදිනේ වේද එසමේ යම් ස්පර්ශයක්. දැන් මෙතන ස්පර්ශයක් කිව්වහම වේදනාවෙක් සංඥාවෙක් චේතනාවෙක් චිත්තයක් ඊළඟට විතක්කයක් විචාරයක් ඒ ආකාරයේදී පරෝපන්නාස් ධර්ම සියල්ලම මෙතෙන්ට එකතු වෙන්න ඕන. ඉතුරු අන්තිම වෙන්නේ පග්ගහයක් වේද අවික්කේපයක් වේද මේ සිත ඉවර වෙන තැන මේ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි. එතකොට ආයසරයක් මේකට සම්ප්‍රයුක්ත ධර්ම ගේන්න උවමනාවක් නැහැ. සම්ප්‍රයුක්ත ධර්ම සියල්ලම මෙන්න මේ පෙය්‍යාලම තුල එකතු කරලා තියෙනවා. ඒක තමයි ඒ ස්වභාවය. දැන් ඒ කාරණේ තේරුණාද එතන? තිරුවන් සරණයි සර් දැන් පැහැදිලි. තේරුණා සර්. දැන් මෙන්න මේක ඇතර ගැඹුරු නැහැ. මේ අපි දන්න කාරණා එක රැස් කරන ක්‍රමය. එතකොට මේ හැම ශික්ෂාපදයක්ම සැරයක් අධිපති ධර්ම ස්වභාවය ගන්නවා. ඒ කියන්නේ ඡන්දය අධිපති කරලා මේක සිද්ධ වුණා නම් අපිට එතනින් ගියාකි එතන ගිහිල්ලා බලමු. මෙතන 756 යම් කලෙක පණිවායෙන් වළකන්නහුට සොම්නස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්ත හීනව උපදින්න පුළුවන්, මධ්‍යමය උපදින්න පුළුවන්, ප්‍රණීතව උපදින්න පුළුවන්. ඔන්න එතකොට එයාට උපදින්න පුළුවන් ස්වභාවය ඡන්දය අධිපති කොට හීනව, මධ්‍යම ප්‍රණීතව ඡන්දය අධිපති කොට ඊළඟට වීර්ය අධිපති කොට ඊළඟට චිත්තය අධිපති කොට ඊළඟට විමර්ශාව අධිපති කොට හීනව මධ්‍යමය ප්‍රණීතව මේ සිත උපදින්න පුළුවන්. ඒ උපදින අවස්ථාවේ ඒ සිත පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි කියන ලැබේ. අවශේෂ ධර්මයෝ විරමණය හා සම්ප්‍රයුක්ත වූය. මේ විරමණ කියන අර ස්වභාවයෙන් හීනව මධ්‍යම ප්‍රණීතව විස්තර කරන ස්වභාවය. ඊළඟට චේතනාවත් ওই විදිහටම ප්‍රකට කරනවා. මේ සිත් ඉතිරි සිත් 7ටත් මේ විදිහටම ලියනවා. ඒ ක්‍රමයට හැම සිතක්ම ඥාන සම්ප්‍රයුක්ත සිත නම් අපි
විමර්ශාව අධිපති කරලා ගන්නවා. ඥාන විප්‍රයුක්ත නම් විමර්ශාව අධිපති කරලා ගන්නේ නැහැ. ඔන්න ඔක තමයි කාරණය. මේකේ යම් කිසි ගැටලුවක් තියෙනවද? සමාවෙන්න සර් කියන්න. ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. සර් අර එකේ මේ දැන් තියෙන අර සංස්කාර සහිතව උපදිනවා කියන සංස්කාර සහිතව කියන්නේ දැන් අසංකාරික සිත කියන එක සංස්කාර සහිත නෙවෙයි. සසංකාරික සිත කියන්නේ සංකාර සහිතව. ඔක ධම්මසංගණියේදී හොඳට විස්තර කරනවා. සංකාර සහිතව කියන්නේ සසංකාරික. අසංකාරික සිත සසංකාරික. සසංකාරික සිත වෙනකොට සංකාර සහිතව කියලා තමයි කියන්නේ. පැහැදිලිනවා සර්. අසංකාරයකට එහෙම කියන්නේ නැහැ. මේ ධම්මසංගණියේ උගන්වන ක්‍රමය. හරි සර් පැහැදිලි වුණා. එතකොට දැන් අපිට මෙතනින් එහාට යන්න පුළුවන්ද? මේකේ මෙතනින් එහාට අපි යනවා නම් යන්න ඕන පඤ්ඤ පුච්චක විභාගයට. මේක ඒ තරම් ගැඹුරු නැති නිසා මම හිතුවේ ඒක ඉදිරියට ගිහිල්ලා අපිට පරිසම්බිදා විභාගයට මාතෘකාගත කරන්න පුළුවන් වෙයි කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නැත්නම් මම පඤ්ඤ පුච්චකයට යන්න බලාපොරොත්තු වෙන්නේ. සර් අවසරයි. සර් මේ ඔතන දැන් අර අධිපති ධර්ම 4ක් තියෙනවානේ. එක අධිපති ධර්මයක් යටතේ ආකාර 3ක්නේ. එතකොට එක සිතකදී ඒ ආකාර 3 කෙනකොට ආකාර 12යි. එතකොට ඔය එහෙම කිව්වහම එතකොට මේක ගණන් හැදුවොත් මෙන්න මෙහෙම එනවා. මේක ගණන් හදලා බලන්න තමන් විසින්. සිත් 84ක් උපදිනවා. සිත් 84ක් උපදිනවා. ඇයි අර සිත් 8ම උපදිනවා අධිපති ධර්ම 3කින්. ඒ කියන්නේ අධිපති ධර්ම ඡන්ද, චිත්ත, විරිය කියන තුනෙන්. හැබැයි සිත් 4ක් උපදින්නේ නැහැ විමර්ශාව අධිපතිකට. එතකොට විමර්ශාවට ඒ කොටස අපිට අයින් කරන්න වෙනවා. විමර්ශාවෙන් එනකොට අධිපති වෙන්නේ ඥාන විප්‍රයුක්ත සිත්. එතකොට සිත් 84ක් හැදෙනවා මේ ආකාරයෙන්. ගණන් හදලා පොඩ්ඩක් බලන්න. මේක පළවෙනි අවුරුද්දේදී අපි හොඳට විස්තර කරන ක්‍රමයක්. හරි සර් පැහැදිලි. ඒ විදිහට ශික්ෂා පදය ශික්ෂාව කියන එක ශික්ෂා පදය විභාග කරලා තියෙන ආකාරය තමයි මේ විදිහට විස්තර කරන්නේ. මේක පොඩ්ඩක් කියවන්න. මේක ගැටලු නැහැ. ගැටලු තියෙනවා නම් අපි නැවත සාකච්ඡා කරමු. දැන් මේකේ වෙන මහත්මයෙකුට ප්‍රශ්නයක් තියෙනවද? අභිධර්ම වාජනයේ අවසන් වුණාන් පස්සේ තියෙන පඤ්ඤ පුච්චක. මේ පඤ්ඤ පුච්චක විභාගයේ දැන් පඤ්ඤ පුච්චක විභාගයට පිවිසෙනකොට මම කාරණා දෙකක් ගැන පොඩ්ඩක් අහන්න කැමතියි. මේ ශික්ෂා පදයෝ කියන්නේ මොනවද? දැන් අපි ඔච්චරලා කතා කරේ ඒකම. ශික්ෂා පදයෝ කියන්නේ මොනවද? එතන විරමණින්ද කුසල්. කුසල්මයි. අන්න හරි. විරමණය වුණත් චේතනා වුණත් මුළු පරෝපන්නාස ධර්ම සියල්ලම ගත්තත් මේ කුසල් සිත් 8 ගැනයි කතා කරන්නේ. මොන කුසල් සිත් 8ද? කාමාවචර. ඔව්. කාමාවචර කුසල් සිත් 8. කාමාවචර කුසල් සිත් 8 ඒ පුජ්‍යලයාගේ ස්වභාවය අනුව සෝමනස්ස සාගත වෙන්න පුළුවන්, උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයාගේ හැටියට ඥාන සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයාගේ හැටියට ඡන්ද අධිපති වෙන්න පුළුවන්, විරිය අධිපති වෙන්න පුළුවන්, විමර්ශාව අධිපති වෙන්න පුළුවන්, චිත්තය අධිපති වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයාගේ හැටියට. එතකොට ඒ පුජ්‍යලයාගේ හැටියට ඡන්දේ අධිපති වෙනකොට හීන වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්, ප්‍රණීත වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයා ශික්ෂාපදයේ ගන්න හැටියට තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. දැන් අපි දන්නවා මේ කියන්නේ කාමාවචර කුසල් සිත් 8 ගැන තමයි මේ කතා කරන්නේ. එහෙමනම් මේ ශික්ෂාපදයෝ අකුසලයෝ වෙන්න පුළුවන්ද? බෑ. අව්‍යකතයෝ වෙන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් ශික්ෂාපදයෝ කුසලයෝමයි. දැන් ඒ පැහැදිලි නේද ඒක? බලන්න පංච ශික්ෂාපදයෝ කුසලයෝමයි. දැන් කුසලයෝමයි කියනකොට අපි දන්නවා මේ කියන්නේ කාමාවචර කුසල් සිත් 8 ගැනමයි මේ කියන්නේ. එතකොට කුසලයෝමයි. දැන් ඊළඟ ප්‍රශ්නේ එනවා. මම ඉතිරි ඒ වාද්‍යයේ මම කියන්නේ ඔයාලා උත්තර දෙන්න ඕනේ.
දැන් ඊළඟට තියෙනවා පංච ශික්ෂාපදේ වේදනාව සම්ප්‍රයුක්ත වන්නාහ උපේක්ෂා වේදනාව සම්ප්‍රයුක්ත වන්නාහ. මොකද්ද මේ කියන එකේ තේරුම? ඒ කියන්නේ කුසල් සිත් 4යි උපේක්ෂා සහගත සිත් 4යි සංප්‍රයුක්තයි. අන්න හරි. උපේක්ෂා සහගත සිත් 4ත් සංප්‍රයුක්ත වෙනවා. සෝමනස්ස සහගත සිත් 4ත් සංප්‍රයුක්ත වෙන බව තවත් පෙන්වන්නේ සුඛ වේදනාවත් එක්ක සංප්‍රයුක්ත වෙනවා. සෝමනස්ස වලදී උපේක්ෂා වේදනාව උපේක්ෂා සහගත සිත් 4ේදී උපේක්ෂා වේදනාවත් එක්ක සංප්‍රයුක්ත. ඊළඟට පංච ශික්ෂාපදයේ විපාක ස්වභාව ධර්මයෝය. ඒක අපිට පැහැදිලිනේ. කුසල නම් ඒවා විපාක ස්වභාව ධර්මයෝ. ඊළඟට කියනවා අනුපාදින්නාන පාදානියා ධම්මයෝය. ඇයි එහෙම කියන්නේ? කුසල් සිත් නිසා. ඔව් කුසල් නිසා. හරි. ඒක වැටෙන්නේ දෙවෙනි පදයට. ඊළඟට අසංකිලිට සංක්ලේශිකයි. දැන් මේ කාරණා ගැන ගැටලුවක් තියනවද? අපි තා පොඩ්ඩක් ඉදිරියට ගියොත් එහෙම ඊළඟට සවිතක්ක සවිචාරයි. සවිතක්ක සවිචාරයි කියන්නේ ධ්‍යාන සිත් වල යෙදෙන්නේ නැහැ. මේවා කාමාවචර සිත්. මේ අපි කතා සංප්‍රයුක්ත සිත් 8ම සවිතක්ක සවිචාරයි. ඔව් කාමාවචර කුසල් සිත් 8. කාමාවචර කුසල් සිත් 8 සවිතක්ක සවිචාරයි. ඒවා අපි දන්නවනේ සවිතක්ක සවිචාර ගොඩේ තියෙන්නේ. කාමාවචර කුසල් සිත් 8. ඒ දෙහ බලන්න ඕන. ඊළඟට කියනවා ප්‍රීති සහගත වන්නා සුඛ සහගත වන්නා උපේක්ෂා සහගත වන්නා. පංච ශික්ෂාපදෝ ප්‍රීති සහගත වන්නා. සෝමනස්ස සහගත සිත් 4 ප්‍රීති සහගතයි සුඛ සහගතයි. උපේක්ෂා සිත් 4 උපේක්ෂා සහගතයි. පැහැදිලි නේද ඒක? මේ වගේ අපි ගන්න පුළුවන්. ඊළඟට ත්‍රික වලට ගියාම පංච ශික්ෂාපදෝ ආචේගාමී වූය. ආචේගාමී අපචේගාමී නේවාචේන අපචේගාමී. මේක ආචේගාමී. මොකද ආචේගාමී කියන්නේ? කුසල් සිත් නිසා සංසාර ප්‍රවෘත්තිය පවත්වන්නමයි ඉන්නේ. අපචේ නෙවෙයි. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් 4ට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට පරිත්‍යය පරිත්තාලම්බනය මේ විදිහට ඒ කාමාවචර කුසල් සිත් 8ම අරමුණු කරගෙන අපිට මේක හිතන්න පුළුවන්. මේකේ මම පෙන්නන්නම් ඉදිරියට ගියාම මහ ගැටලුවක් තියෙනවා නම් කවුරු හරි කතා කරන්න මෙන්න බලන්න 767 දී පෙන්නනවා මේ ශික්ෂාපදයේ සාරම්මනා මේ මහන්තර දුකේදී සාරම්මනා ධම්මා. සාරම්මන කියන්නේ අරමුණු ගන්නා ස්වභාවයෙන් යුක්තයි. සාරම්මනා ධම්මා. ඊළඟට කියනවා මේ නොචිත්තා මේ ශික්ෂාපදයේ අර අපි ශික්ෂාපද සිත් 8 ගැන කතා කරද්දී මේ සිත් 8 නෙවෙයි කතා කරන්නේ. සිත් 8 තියෙන විරතිය විරමණය නැත්නම් පරෝපන්නාස ධර්ම කියන ස්වභාවය. දැන් ඒක තේරුම් ගන්න ඕන. ඒ සිත් 8 යෙදෙනා වූ විරති ස්වභාවය නැත්නම් චේතනා ස්වභාවය නැත්නම් පරෝපන්නාස ධර්ම. ඒකින්ද තමයි කියන්නේ නොචිත්තා. මේ සිත් 8 නෙවෙයි ශික්ෂාපද. ශික්ෂාපදය විරමණය නැත්නම් චේතනාව නැත්නම් පරෝපන්නාස ධර්ම. අපි විභාග කරන ක්‍රම 3 විරතිය කියලා ගන්න. එතකොට කියන චෛතසිකා පංච ශික්ෂාපදයේ චෛතසිකයි කියලා කියනවා. පංච ශික්ෂාපදයේ චිත්ත සම්ප්‍රයුක්තයෝය. සංසට්ඨයෝය. සිතත් එක්කලා මිශ්‍ර වෙන ස්වභාවය. චිත්ත සමුත්ථානය සිත නිසාම උපදින ස්වභාවය. චිත්ත සහගු චිත්තානුපරිවර්ති මේ මහන්තර දුකේදී මේ එන ස්වභාවයෙන් පැහැදිලි කරනවා. ඊළඟට තියෙන අපි සිංහල පැත්තෙන් දැන් මේ අන්තිම කොටසේදී පඤ්ඤපුච්චකේ මේ හරිය ගැන කතා කරන මේ පංච ශික්ෂාපදයේ කාමාවචරයෝය. පංච ශික්ෂාපදයේ කියනකොට අපි අර්ථ දැක්වුවා වරක් විරමණයේ වශයෙන්, වරක් චේතනාව වශයෙන්, වරක් පරෝපන්නාස ධර්ම වශයෙන්. කොයිද ඒවා පවතින්නේ? කාමාවචර කුසල් සිත් 8. කාමාවචර කුසල් සිත් 8න් වෙනම තියෙන දෙයක් නෙවෙයි. හැබැයි අපි කතා කරන්නේ අර චේතනාව එහෙම නැත්නම් විරමණය එහෙම නැත්නම් ඒ විරමණයත් එක්ක සංප්‍රයුක්ත පරෝපන්නාස ධර්ම පිළිබඳව. එතකොට ශික්ෂාපදයේ කාමාවචරයෝය. කාමාවචර සිතේ දෙන්නා වූ කාමාවචරය. රූපාවචරයෝ නොවේති. පංච ශික්ෂාපදයේ අරූපාවචරයෝ නොවති. පරියාපන්නයෝය. ඒ කියන්නේ මේ ලෞකික භාවයට අයිති.
නෛර්යානිකෝ අනෛර්යානිකෝය. නෛර්යානිකෝ නෙවෙයි. අනියතයෝය, සවුත්තරයෝය, අරණයෝය. මෙන්න මේ ආකාරයෙන් තමයි විභාග කරන්නේ. මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕනම් ප්‍රශ්නයක් අහන්න කමක් නැහැ. සර් දැන් පාණාතිපාතා වගේවා හීනය මධ්‍යමය කියලා කොහොමද ඒක තේරුම් ගන්න සර්? ඒක අධිපති ස්වභාවයෙන් තමයි ගන්න. දැන් අපි අධිපති ධර්ම හතරක් තියෙනවා. අපි එකක් ගනිමුකෝ අධිපති ඡන්දය. එතකොට ඡන්දය කියන්නේ අරමුණේ කැමැත්ත. මේ කියන්නේ ලෝභය නෙවෙයි. දැන් අපි හිතන්න පාණාතිපාතා. දැන් සතෙක්ු අපි හිතමු ගෙදරටම පත්තෑයෙක් එනවායි කියලා. අපි මේ විදිහට කල්පනා කරමු. ගෙදරට පත්තෑයෙක් එනකොට එක පුජ්‍යලයක් හිතන්න පුළුවන් මේ පත්තෑයා මගේ ගෙදරට එනවා. එයා මට හානියක් කරනවා කියලා පත්තෑයාට විනාශ කිරීමට සිතක් උපදින්න පුළුවන්. තවත් පුජ්‍යලයකට හිතෙන්න පුළුවන් මේ පත්තෑයා කිසිම දෙයක් දන්නේ නැති සතෙක්. එයා ඉන්න කොහෙද කියලා දන්නෙත් නැහැ. මේ ගේ මගේද කියන එක දන්නෙත් නැහැ. එයා එනවා දොරෙන් හරි කවුලකින් හරි ඇතුළට. ඉඳලා එයාට අපි කරුණා කරලා එයාව මුදවන ස්වභාවය. තුන්වෙනි පුජ්‍යලයාගේ එයා හොඳටම තේරෙනවා මෙයා අසන සතෙක්. මෙයා කිසිම දෙයක් දන්නේ නැහැ. එයා ඇතුළට එනවා. එයාට දැන් මේ සතාට හානි කරන්න නොයිපදෙන සිත, ඒ සත්ව ඝාතනයේට නොයිපදෙන ස්වභාවය ඊටාම තද බල එයාට අර විරතිය පැවැත්වීමේ අධික ඡන්දයක් තියෙනවා. මම මේක මෙයා සතා මරන්නෙම නැහැ කියලා අධික ඡන්ද ස්වභාවය, විරමණයට තියෙන ඡන්ද ස්වභාවය, ඒ අධික ඡන්ද ස්වභාවය ඒක තමයි අධිපති ප්‍රණීත වෙන්නේ. සමහරට කියන්න මධ්‍යම වෙන්න පුළුවන්. එයා ඒ සතා ගැන එයා බේරීම පිළිබඳව එයා මධ්‍යම ප්‍රමාණයේ සිතක් වෙන්න පුළුවන්. තවත් පුජ්‍යලයකට ඊටාම හීනයි. මෙයා හිතියත් එකයි බේරුමත් එකයි කියන හීන ප්‍රමාණයෙන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ චිත්ත ස්වභාවයේ තියෙන ඒ ධර්මවල බලවත්කම තමයි අපිට මයින්ඩ් වෙන්නේ. මේ උදාහරණයට වැඩිය සමහරට අපි තුමු දෙන්නෙක් යාළුවෙක් කතා කරනවා තවත් යාළුවෙකුට රහමෙර පානේට කතා කරාම එයාට ගැලවෙන්නම බැරි ස්වභාවයක් වෙනවා. හැබැයි රහමෙර පානය කරන තැනට ගියත් මෙයා පානය කරන්නේ නැහැ. මෙයාගේ චිත්ත ස්වභාවය ඊටාම දැඩි. මෙයා දැන් විරමණ ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඉතින් එක්කෙනෙක් බොහෝම දැඩි එයාගේ විරමණයට දැඩි ඡන්දයකින් පවතිනවා. අනිත් එයා මධ්‍යම ප්‍රමාණයෙන් ඉන්නවා. තුන්වෙනි එක්කෙනා ඊනව ඉන්නවා. හැබැයි තුන් දෙනාම රහමෙට පානය කරන්නේ නැහැ. එයාගේ ඒ කුසලයේ කිරීමට ඇති ඡන්දය. ඒතර කුසලයේ කිරීමට වීරිය ගත්තත් ඒ විදිහට තුන් මට්ටමක ඉන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඒ විරමණයට ඇති අධිපති ධර්ම ක්‍රියාත්මක කරන්න ඕන. අපි ජයන්ත මහත්මයා හොඳ උදාහරණයක් කියන්න පුළුවන්ද? ජයන්ත මහත්මයා ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවා සර්. ජයන්ත මහත්මයා හොඳ උදාහරණයක් කියන්නකෝ බුදුමා. අධිපති ස්වභාවයේ හීන ස්වභාවයේ මධ්‍යම ස්වභාවයේ අපි බලමු සර් කාට හරි පුළුවන්ද කියලා උදාහරණයක් කියන්න. කියන්නකෝ මේ මහත්මයෙක් අර ගැමුණු පීරිස් මහත්මයා කතා කරනෝනේ. ඡන්දය අධිපතකට උනාම සර් හීන වනේ ඉන්නේ. ඒක මෙන්න මේ විදිහට මට විග්‍රහ කරන්න උදාහරණයක් දෙන්න සර්. ගැමුණු පීරිස් මහත්මයා දැන් අපි ඔව් සර්. කියන්නකෝ. මම කියන්නද සර්? දැන් අපි හිතමු දැන් අපි මේ වෙනදාමක නිරත වෙලා ඉන්නවා. එතකොට අපි තනකින් බඩුවක් ගන්න යනවා. එතකොට දැන් ඒ ගාණක් අපිට මුලදී ගන්නකොට ඒ ගන්න මුදල එහෙම නැත්නම් වැඩිපුර මෙතුම තේකොළ පැකට් 3ක් ගන්න ගියා කියලා වැරදිලා 4ක් තියෙනවා. ඔව්. එතකොට මේ ගොඩක් මේ කෙනෙක් හිතනවා මේක ගත්තට කමක් නැද්ද මේ මුදලාලි මේ සාමාන්‍ය මේ කඩේ වැඩිපුර අසාධාරණ විදිහට බඩු අය කරනවා කියලා එයාට පළවෙනි සිතුවිල්ල එනවා. තව එක්කෙනෙක් ඉන්නවා එයා ඉන්නවා මේ මම මේක
ගන්න ඕනි කියලා මුලින් හිතනවා. නමුත් එයා ගන්නෙ නැහැ. එයා ඒක දෙනවා. ඔව්. තව කෙනෙක් ඉන්නවා. එයාට කොහොමත් හිතනවා මේක මට අයිති නැහැ. ඒ හින්දා මම මේක කෙලින්ම එයාට කියනවා වැඩිපුර මේ අසලයක් රැක්ටක් ඇවිල්ලා තිනවා කියලා ඒක හිතට කොහොමදවත් ඒ අදහසක් එන්නේ නැහැ. ඒ බාන්නේ කියන්නේ හොරෙන් ගන්න ඕනේ කියන හැඟීම පොඩ්ඩක්වත් එන්නේ නැහැ. ඔව්. එතකොට අර පළවෙනි දෙන්න ඒ පැහැදිලි. හොරෙන් ගන්න. ඔව් සර්. ඒ දෙන්න පළවෙනි පළවෙනි හොරෙන් දෙන්න, ගත්ත කුසලයක් වෙලා ඉවරයි. මෙතන කුසලෙමයි. කුසලේම හීන වෙනවා. කුසලේම මධ්‍යම වෙනවා. කුසලේම ප්‍රණීත වෙනවා. අකුසලේ පැත්තට යන්න බෑ. අකුසලේ වහලා ඉවරයි අපි. ඒ කියන්නේ නොගන්නා ස්වභාවය වැරදිලා දෙන සල්ලි නොගන්නා ස්වභාවයේ සිතේ ඇති වෙන ප්‍රබලත්වය තමයි එතන දකින්න වෙන්නේ. නේද? අකුසලේ පැත්තට යන්න බෑ. අකුසලේ නේ මේ තුනම කුසලෙමයි. කුසලයේ තිබුණ தত্ত্ব තුනක්. මේ අයිනාදෙන් වැළකීමේ ශික්ෂාපදයේ නැමැති අයිනාදේ කිරීම කියන්නේ අකුසලය. දැන් අයිනාදෙන් කියන්නේ අනුන්ගේ දෙයක් ගැනීම කියන්නේ අකුසලය. නොගැනීමේ ස්වභාවයේ සිතේ ඇතිවෙන ශක්තිය ඒ මධ්‍යමද හීනද ප්‍රණීතද කියන එක එයාගේ ඡන්දය නිසා වීරිය නිසා වීරිය සමහිත වැඩ කරනවා සමහිත ඡන්දේ වැඩ කරනවා සමහිත චිත්තේම අදිෂ්ඨානෙම. හොඳයි මහත්මයා ඒක. තව සෝම මහත්මිය මට මෙහෙම හිතලා දැන් අර සුනාමේනේ කිව්වම එක්කෙනෙක් උපක්‍රශීලීව ඒක නොගෙන ඉන්නවා. එයා ගන්න මොනවා වගේ ගන්නවා නමුත් එයා බොන්නේ නැහැ. එක්කෙනෙක් කියන නෑ මම බොන්නේම නෑ කියලා. අනිත් එක්කෙනාත් කියන්නේ අරයා වගේ උපක්‍රශීලී නමුත් එයා නෑ මම බොන්නේ අර එක්කෙනෙක් තදින්ම නෑ මම බොන්නේම නෑ. එක්කෙනෙක් ටිකක් බාගෙට බලමු කියලා වෙලා නොබී ඉන්නවා. අනිත් එක්කෙනෙක් මම බොන්නා කියලා අරගෙන නොබී ඉන්නවා. ඒ තුන්දෙනාගේම කැඩෙන්නේ නෑ. ඒක හීන මධ්‍යම ප්‍රණීත වෙනවද කියලා වගේ මට නිකන් හිතුණා සර්. තෙරුවන් සරණයි. ඒක යම් කිසි විදියකින් එයාගේ චිත්ත ප්‍රවේගයේ ඒක අදිෂ්ඨානයේ නිසා කරනවා නම් චිත්තය ඒක වීර්ය බල කරද්දිම වීර්යෙන් පසුබායින වීර්යෙන් නවත්තා ගන්නම් වීර්ය නැත්තම් තමන්ගේ තුලින් එන කුසල ඡන්දයෙන් කරනවා නම් ඡන්දය නැත්තම් ප්‍රඥාවෙන් කරනවා නම් විමර්ශාව ඒ උදාහරණ ඒ විදිහට ගන්න වෙනවා. තවත් කවුරු හරි ප්‍රණීත හීන මධ්‍යම ප්‍රණීත වලට සර් ටිකක් ඒකේ හීන ස්වභාවය ඒ දැන් අදිෂ්ඨානයේ වුණත් හීන අදිෂ්ඨාන ස්වභාවයක් මධ්‍යම අදිෂ්ඨාන ස්වභාවයක් ඊටාම දැඩි අදිෂ්ඨාන තුමේ කිව්වා වගේ එයා තදින්ම බලපානවා එයාගේ අදිෂ්ඨානේ තියෙන මම කික් කරන්නෙම නැහැ කියන එක. ඒක මධ්‍ය හැබැයි පොඩ්ඩක්වත් අකුසලී පැත්තට හැරෙන්න බෑ. අකුසලෙන් මේ පොසිටිව් පැත්තේ ඉන්නේ නෙගටිව් පැත්තේ නෙවෙයි. පොසිටිව් පැත්තේ තියෙන ස්වභාවය තමයි අපි දකින්නේ. අර ඉස්සෙල්ලා කිව්වේ තේකොළ උදාහරණේ එයා ගෙදර ආවට පස්සේ දැනගන්නේ තේකොළ වැඩි එකක් කියලා. එයා නෑ මම දැම්මම ගිහින් ගෙනහම ඒ වෙලෙම ගිහින් දෙනවා. නෑ මට දැන් යන්න බෑ හෙට ගිහින් දෙනවා කියලා. ඒතර අරය වගේම ප්‍රණීතනයකට මධ්‍යම වගේ. එක්ක තව එක්කෙනෙක් තවස් දෙකකින් ගිහින් දෙනවා. එතකොට හීන මධ්‍යම ප්‍රණීත වෙනවද කියලා සර්? ඒක කෙලින්ම අපිට දාන්න පුළුවන්. මේ චේතනා සහගතව තමයි අර ඇත්තටම ඒක පස්සේ දැනගත්තා නම් නොදැනගත්තා නම් අකුසලයක් අපි නොදැන කරන අකුසලයක් වෙන්නේ නැහෙනි. චේතනාව වෙන්නේ නැත්නම් සම්ප්‍රයුක්ත වෙන්නේ නැත්නම් ඒක අකුසලයක් වෙන්න බෑනේ. සම්ප්‍රයුක්ත වෙන්නේ නැහෙනි. මේක අකුසලයක් කෙනෙක් ඒගොල්ලෝ රිටර්න් කරනවා. තුන්දෙනාම රිටර්න් කරනවා. එක්කෙනෙක් ඒ වෙලේම රිටර්න් කරනවා. අනිත් එක්කෙනා දවසක් පස්සේ රිටර්න් කරනවා. අනිත් එක්කෙනා දවස් දෙකක් පස්සේ රිටර්න් කරනවා. හිත මේක දැන් දෙනවද නිකන් මම හිතුවේ ඒ විදිහට සිතේ ස්වභාවය. ඔව්. තවත් කවුරු හරි මොනාරි මේ ගැන කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. මලක් පූජා කිරීම බුදුරජාණන් වහන්සේට දා ගන්න පුළුවන්ද? ඔව් මලක් පූජා දැන් මෙතන අපි අකුසලයෙන් වැළකීම සම්බන්ධව ගන්න ඕන. අකුසලයෙන් වැළකීම. අකුසලයෙන් වැළකීම. මෙතන තියෙන්නේ විරති ස්වභාවය. ඒ කියන්නේ අපි දැන්
අපි කතා කරන්නේ පංච ශික්ෂාපදයෝනේ. අපි ශික්ෂාපදයෝ මේ නියත සීලයේ වශයෙන් පන්සිල් ගන්නවා අපි දිනපතා. පන්සිල් ගන්නකොට අපි කියන ශික්ෂාපද පහ තමයි මේ. ඒ ශික්ෂාපද පහ තුලින් එන ශික්ෂා ස්වභාවය ගැන තමයි අපි කතා කරන්නේ. ශික්ෂා ස්වභාවය අපි කතා කරා සැරයක් චේතනාව ප්‍රකට කරලා ඒ සිත දිහා බලන එක. දෙවෙනි එක විරතිය ප්‍රකට කරලා බලන එක. විරතිය ප්‍රකට කරනවා කියන්නේ විරමණ ස්වභාවය. නොකිරීමේ කියන ස්වභාවය. ඒ ප්‍රත්‍ය නැසීමේ ස්වභාවය. ඒකට නොපත් වීමේ ස්වභාවය. තුන්වෙනි සැරේ බැලුවා මුළු ධර්මම එකතු කරලා පරෝපන්නාස ධර්ම කියලා අපි ධම්මසංගණී කරන්නේ සියලුම ධර්ම. ඒ කියන්නේ විරතිය කියන චේතනාව තනියෙන් එන්නේ නැහනේ. සිතක චේතනාව එනකොට ඒ සිත් චෛතසික තව 37ක් තියෙනවා. අපි ධම්මසංගණීයේදී චිත්තෝත්පාද කාණ්ඩයේ ඔය සිත් 37 කියලා නෙවෙයි කියන්නේ පරෝපන්නාස ධර්ම කියලා. අපි ලියන්නේ සිතක් උපදිනකොට පරෝපන්නාස ධර්ම උපදිනවා කියලා. ඇතුලේ ගොඩාක් ධර්ම උපදිනවා. ඒ ධර්ම උපදිනවත් එක්කලා. එතකොට මේ විභාග කරන්නේ අර ධම්මසංගණීයේ ක්‍රමයටමයි. එතනින් ඉහළට තමයි විභංගය උගන්වන්නේ. එතකොට සිතක් උපදිනකොට වරක් විරතිය වශයෙන් ඒ කියන්නේ අකුසලයෙන් වෙන්වීම ප්‍රකට කරලා සිත උපදවන හැටි කියනවා. ඊළඟ සැරේ චේතනාව ඒ වෙන්වීමේ චේතනාව ප්‍රකට කරනවා. අනිත් සැරේ මුළු ධර්මම ප්‍රකට කරනවා. හැබැයි මේ ප්‍රකට කරනකොට ප්‍රකට වෙනවා ක්‍රම හතරකින්. ඡන්දේ ප්‍රකට කරලා මේකෙන් අයින් වෙනවා. ඡන්දේ කියන්නේ ඡන්ද චෛතසිකය. ඒ කියන්නේ මේ කාරණේට මේ වෙන්වීමට තියෙන දැඩි ඡන්දේ කුසල ඡන්දය. ඔකට කියන කත්තු කම්මිතා කුසල ඡන්දේ කියනවා. මේක අපි අධිපති ධර්ම අපි මේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය කතා කරනකොට මේ කත්තු කම්මිතා කුසල ඡන්දේ කුසලයට ඇති දැඩි කැමැත්ත. දෙවෙනි එක අපි එතෙන්දී යොදනේ වීර්ය කියන චෛතසික ස්වභාවය. අනික් එක ඒ වෙලාවේ ඇතින චිත්ත ස්වභාවය, සිතේ අදිෂ්ඨාන ස්වභාවය. අනික් ස්වභාවය විමර්ශා, ඒ කියන්නේ ප්‍රඥා ගෝචර ස්වභාවය. ඒ ධර්ම හතර එන්න පුළුවන් හීන වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රණීත වශයෙන්. මේ විදිහට තමයි මේ සිත අපි වර්ග කරේ ඔය 84 ආකාර වර්ග කිරීම. සමාවෙන්න පොඩ්ඩක් විරතිය ප්‍රකට වෙනකොට සර් මේ සමා කම්මන්තයේ දෙතන චෛතසිකයක් වශයෙන් එතන තමයි තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු පාණාතිපාතා වේරමණී. පාණාතිපාතා වේරමණී කියනකොට එන්නේ මොකද්ද? සම්මා කම්මන්ත. පාණාතිපාතා වේරමණී ඒක එයා වචනෙන් කරන දෙයක් නෙවෙයි. එයා කරන්නේ කයින් කරන දෙයක්. ඒ කියන්නේ කායද්්වාරයෙන් අකුසලයෙන් වෙන්වීම. දැන් අපි දස අකුසල් කියනකොට දස අකුසලයේ අපි කියනවා කායද්්වාරයෙන් 3යි, ඊළඟට වාග්ද්වාරයෙන් 4යි, ඊළඟට මනෝද්වාරයෙන් 3යි. එතකොට මේ කායද්වාරයෙන් 3 මොනවද? පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. මේ ටික කායද්්වාරයට සම්බන්ධයි. එතකොට කායද්්වාරයට සම්බන්ධ මේ 3 එන්නේ සම්මා කම්මන්ත. කියන්නේ අර කයින් වෙන වැරදි තුනෙන් වෙන්වීමේ ස්වභාවය. එතකොට වාචා සම්මා වාචා. එතන 4ක් එනවා. මුසාවාදා කිව්වහම මෙතන මුසාවාදේ කියනකොට එකක් කියලා ගන්න එපා. මුසාවාදේ කියනකොට පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්ලාප කියන 3ම මේක ඇතුළට වැටලා තියෙනවා. සම්පජාන මුසාවාදේ එනකොට මුසාවාදයේ ඒ සියල්ලටම ඇතුළට වැටෙනවා. පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්ලාප කියන මේ ස්වභාව ටික ඔක්කොම. ඒ කියන්නේ කායද්්වාරයෙන්. ඒ කියන්නේ සම්මා වාචා ස්වභාවය. මේ එතකොට සම්මා ආජීව වෙනකොට මේ කියපු කායද්්වාරයයි වාග්ද්වාරයයි ඊට අමතරව තමන්ගේ ආජීවයත් එක්කලා ඒ 7යි තව ආජීවයත් සුද්ධ පවිත්‍ර වෙන්න ඕනේ. එතකොට තමයි සම්මා
ආජීව කියලා හතරවෙනි එකට වෙන්නේ. ඒකට මේ ධර්මම තමයි වැඩිලා යම්කිසි අවස්ථාවක මාර්ග චිත්තෝත්පාදයේදී මාර්ග චිත්තයත් එක්කන විරති වශයෙන් එන්නෙම මේ ධර්මමයි වැඩි වෙලා. ආරති විරති පටිවිරති ආකාරයට එන්නේ මාර්ග චිත්තෝත්පාදයේදී. මේ එතකොට ශික්ෂාපද විභංගයේ ගැන තවදුරටත් කතා කරන්න ඕනද? තෙරුවන් සරණයි සර්, මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම අහන්නද? කවන්න. අහන්නකෝ. සර් දැන් අපි කියමු දැන් අපි අර ඉස්සෙල්ලා පත්තයගේ උදාහරණයක් ගත්තොත් දැන් අපි පත්තය දැක්ක ගමන් අපේ හිතට පාට චේතනාවක් එනවා මෙයා මරන්න ඕනේ කියලා. පස්සේ අයිමත් හිතෙනවා නෑ මේක මරුවම් පවක් වෙනවා එහෙම කියලා හිතලා ඕකෙන් වැළකී සිටිනවා. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රාණාතිපාතාවෙන් අර කාරණා පහක් හිටුනාමනේ පණ ඇති බව එහෙම සතේ අන්තිමට මැරීමනේ. එතකොට එතන ඇතිවෙච්ච චේතනාව සම්බන්ධයෙන්ුයි අපි දැන් මරන්නේ නැහැ. දැන් අපි හිතලා ඒක වැළකී හිටිනවා. එතකොට එතන චේතනාවයි ඊට පස්සේ ඇති වෙන චේතනාව ගැනයි අර කර්මය පතයක් වෙන්නේ නැති එක ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම් බොහොම. ඔව් දැන් එතකොට දැන් ඔය කාරණයක් සිද්ධ වෙනකොට එක සිතක් නෙවෙයි සිත් පරම්පරාවක් හැදෙනවා. දැන් සතක් නොමැරීම කියන කාරණය සිද්ධ වෙන්න නම් අපිට මුලදිම සමහිත ඔබතුමා කිව්වානේ මරන්න ඕනද කියලා හිතකුත් හැදුණායි කියලා. මරන්න ඕනද කියලා සිතක් අහනකොට එතන චේතනාව මරණයේ චේතනාව වෙන්න ඉඩ තියෙනවා. දැන් යම් කිසි කෙනෙකුට ඒ සතා එනකොටම නොමැරීමේ චේතනාවම එනවා. අපි දැන් ඒ පැත්තටම ගියා. පිරමන පැත්තෙම ඉන්නේ. නොමැරීමේ චේතනාව එන පුජ්‍යලයාගේ ඒකේ බලවත්කම තමයි ඒ නොමැරීමේ බලවත්කම තමයි දැන් අපි මෙච්චර කතා කරේ. දැන් ඔබතුමා අහන්නේ මේක කර්මපතයක් වෙන්නේ කොහොමද කියලානේ. කර්මපතයක් වෙනකොට අකුසල පැත්තෙන් තමයි අපි අකුසල පැත්තේ හිතමු කර්මපතයක් මේක වෙනවා. කර්මපතයක් වෙනකොට අපි දන්නවා මෙයා සතෙක් වීම සතෙක් බව දැනීම. මේ කියන්නේ ජීවිතේන්ද්‍රිය සහිත සතෙක් බව දැනීම ඊළඟට මරණ චේතනාව ඊළඟට මැරීමට උපක්‍රම යෙදීම සහ මැරීම. ඔය පහ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ කාරණා පහම එනකොට යා කර්ම පතයක් සිද්ධ වෙලා ඉවරයි. දැන් අපි ඉන්නේ ওই පැත්තේ නෙවෙයි අපි ඉන්නේ පොසිටිව් පැත්තේ. මේ නෙගටිව් පැත්තේ නෙවෙයි පොසිටිව් පැත්තේ. එතකොට ඒ කර්ම පතාකාරයට සිද්ධ වෙන්නේම නැහැ. අපේ සිත ඉන්නේ පිරිසුදු භාවයේ කුසල පැත්තේ. ඒකෙන් වෙන්වීම කියන එකම අපිට හිතේ පහළ වෙන්න කාරණා. මෙතන මේ අභිධර්ම චන්ද්‍රිකාවේදී විස්තර කරන කර්මපතය අභිධර්ම චන්ද්‍රිකාවේ 227 වෙනි පිටුවේදී ඔය විස්තර කරනවා ඒ කර්මපත ස්වභාවය. ඒතර කර්මපතයක් වීම ගැන අපිට ගැටලුවක් තියනවද? පැහැදිලි සර්. අපි දැන් මේ පංච ශික්ෂාපදේ කියන්නේ මේකෙන් බේරීම. අපි ඉන්නේ පොසිටිව් පැත්තේ. දැන් ඉරක් යනදොත් නෙගටිව් පැත්තෙන් අපි ඇවිල්ලා පොසිටිව් පැත්ත. පොසිටිව් පැත්තේ කොහෙද ඉන්නේ කියන එක තමයි අර අධිපති ධර්ම වලින් පෙන්නන්නේ. එයා ඉන්න පුළුවන්. එයා ළඟම ඉන්න පුළුවන්. බොහෝම ඈතට ගිහිල්ලා එයා හොඳම චිත්ත ස්වභාවයකින් ඉන්න පුළුවන්. එතකොට මෙයාගේ ඡන්දය අධිපති කරලා එයා විරමණය කරනවා. ඊළඟට විරිය අධිපති කරලා විරමණය කරනවා. නැත්තම් චිත්තය අධිෂ්ඨානය අධිපති කරලා විරමණය කරනවා. එහෙම නැත්තම් විමර්ශාව අධිපති කරලා විරමණය කරනවා. ඔන්න ඔය ස්වභාවය. එතකොට ඒක අධිපති නොවි මධ්‍යම වෙනකොට මධ්‍යම ස්වභාවය. හීන වෙනකොට හීන ස්වභාවය. මේක නිකන් කන්ටිනියම් එකක් විදිහට හදන්න පුළුවන්. එක පැත්තක අකුසලයේ පැත්තට ඉන්නෙම නෑ. මෙයා ඉන්නේ උද කුසලයේ පැත්තේ. කුසලයේ පැත්තේ විවිධ ස්වභාවයන් තමයි පෙන්වුම් කරන්නේ. සර් ඒකට හොඳ උදාහරණයක් තමයි අර පිඹුරෙක් වෙලාගෙන අර මේ අන්තිමටම අන්න හරි. පිඹුරෙක් වෙලාගෙන ඉන්න පුජ්‍යලයකුන්නේ අතේ තියෙන පොරව. හැබැයි එයා පොරව අතේ තිබුණොත් පිඹුරට මෙයා දැන් බොහොම තදින් වෙලාගෙන. හැබැයි හිතේ පහළ වෙන්නේ මම නම් මේ සතා මරන්නේ නැහැ. මම විරමණය ස්වභාවය මම අකුසලයක් සතෙක් මරන්නේ නැහැ කියන එක ප්‍රබලත්වය නිසා එයා පොරව විසි කරනවා පිඹුරාගේ දැඩි ග්‍රහණය හිමුම් තියද්දී. හැබැයි පිඹුරා මේ ශක්තියෙන් පිඹුරාගේ වෙලුම අතෑරියායි කියලා කියනවා.
තවත් ඔය වගේ එක් මේ කතාවක් තියෙනවා. ඒ භික්ෂුණියා ජල පහරයකට අහු වෙලා ඉන්නකොට ජල පහරේ මෙයා ගහගෙන යනවා. එතකොට පිරිමි කෙනෙක් මේ භික්ෂුණිය බේරගන්න ජල පහරට බහින්න හදනවා. හැබැයි ඒ භික්ෂුණිය කියනවා මම අල්ලන්න එපා. මගේ සීලය උතුම් මගේ මරණයට වඩා. ඒ කියන්නේ සීලය එයා ඒ ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ තියෙන ශික්ෂාපදයක් ආරක්ෂා කරන්න. මරණය ගියත් ශික්ෂාපදය ආරක්ෂා කරනවායි කියලා එයා එතනින් බෙන් වෙනවා. හැබැයි එයත් ඒ ශක්තියෙන් බේරෙනවායි කියලා කියනවා. අපිට එනම් සික්ඛාපද විභංගයේ වෙන කාරණා මොනවද තියෙනවද? මම පටිසම්භිදා විභංගයේ මූලික කොටස කියලා මේක කියවගෙන එන්න. මේක ඉතාම ගැඹීර විභංගයක්. ඒක තව මිනිත්තු 15ක් 20ක් විතර අපිට කරන්න පුළුවන්. එහෙම හොඳයිද? මේ පටිසම්භිදා විභංගයට අපි දන්නවා පටිසම්භිදා සතර පටිසම්භිදා මේ විතරම අපි අහලා තියෙනවා. සතර පටිසම්භිදා කියනකොට අත්ථ ධම්ම නිරුක්ති පටිභාන. අත්ථ පටිසම්භිදා ධම්ම පටිසම්භිදා නිරුක්ති පටිසම්භිදා පටිභාන පටිසංවිදායි කියලා. පටිසම්භිදා ලැබූ උජ්ජලයකට අපි කියන අපි වචන විවහාරයක් කරනවනේ කියන කවුරු හරි කියන්න පුළුවන්ද? සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ කියලා කියනවා. ඒක සිව්පිලි සිඹියාපත් කියනකොට මේ පටිසම්භිදා හතරෙන් යුක්තයි. අපි මේ විභංගයේ තියෙන පද විදියට කියන්නේ නැතුව ඒකෙන් පිටින් පොඩ්ඩක් අපි කතා කරලා හිතුනොත් අපි දන්නවා සිව්පිලි සිඹියාපත් රහතන් වහන්සේ කියනකොට අපි රහතන් වහන්සේ සියලු දෙනාම සිව්පිලි සිඹියාපත්ද ඒ වගේ කාරණයක් අහන්න පුළුවන්. ඒකට මොකද්ද කියන්න පුළුවන් උත්තරේ? සියලු දෙනාම සිව්පිලි සිඹියාපත් නැහැ සර්. හරි. සියලු දෙනාම සිව්පිලි සිඹියාපත් නැහැ. මේක සිව්පිලි සිඹියාපත් ඒ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන ශක්තිය ලැබෙන්නේ పూర్ව භාගයේ කරන ලද ක්‍රියාකාරකම් උඩ. పూర్ව භාගයේ යා රැස් කරන ලද ධර්ම ස්වභාවය උඩ. මේක කුසලයක් නිසා ලැබෙන ප්‍රතිඵලයක් කියලා කිව්වොත් ඒක නිවැරදි නොවන්නේ නෙවෙයි. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා పూర్වේ කරන ලද මේකේ අට කතාවෙන් මම විස්තරයක් කරන්නම්. සමාවෙන්න සර් මට පව කට්ටයකුත් තියෙනවා මුකුත්ම ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? නෑ සර් මට පව කට්ටයකුත් තියෙනවා මුකුත්ම ඇහෙන්නේ නැහැ. දැන් මේ පැය භාගයකටත් වැඩි ඉඳන් පව කට් එකක් වෙන. ෆෝන් එකෙන් එන්න පුළුවන් නේ. ෆෝන් එකේ ඉන්නවා මට මේ විඩේ මේ ඩ්‍රොප් වෙනවා. දැන් ඩ්‍රොප් වෙලා ආයි ජොයින් වෙනවා. කමන්නේ ඔයාට මේ රෙකෝඩඩ් එක අහන්න පුළුවන්. එතකොට හරි. සිව්පිලි සිඹියාපත් කියන මේක ශේක භූමියේ සිව්පිලි සිඹියාපත් ඉන්නවා, අශේක භූමියෙත් ඉන්නවා. අශේක භූමියේ ඉන්නේ කවුද කියලා අපි දන්න නම් වලින් කියන්න පුළුවන් නේද? අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අශේක භූමියේ. එතකොට ශේක භූමියේ හිටියා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ උත්තරා උපාලි ගහපති ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේ. ඔව්. ඒ කියන්නේ ගිහියා සිටියා චිත්ත ගෘහපති උත්තරාව. ඔව්. කුජුත්තරා ඊළඟට ධම්මික උපාසක උපාලි ගහපති මෙන්න මේ අය අශේක භූමියේ. ඒ කියන්නේ ඒගොල්ලෝ රහත් වෙලා නැහැ. හැබැයි සෝවාන් අනාගාමි අරියත් ස්වභාවයට ගිහිල්ලා නැති අනාගාමි සහ සෝවාන් සකදාගාමි පුජ්‍යලෝ. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් පුජ්‍යල ස්වභාවයෙන්මයි මේ සිව්පිලි සිඹියාපත් ලැබුණේ. ඒතකොට සිව්පිලි සිඹියාපත් ලැබීමට මූලික ධර්ම ස්වභාවයක් තියෙනවා. ඒකට ප්‍රත්‍ය ධර්ම අධිගමේ ලැබීම. ඒ කියන්නේ අධිගමේ ලැබීම කියන්නේ මාර්ගඵල ස්වභාවය ලැබීම.
ඔව්. ඊළඟට පරියාප්ති බුද්ධ වචනේ ප්‍රකට කිරීම. పూర్වයේදී පරියාප්ති බුද්ධ වචනය යම් කිසි කෙනෙක් ඉගෙන ගන්නවා නම් ඒක ප්‍රකට කරනවා නම් ඒකත් හේතුවක් වෙනවා යම් කිසි දවසක පටිසම්භිදාලාභී වෙන්න. තවත් හේතුවක් තියෙනවා ධර්ම ශ්‍රවණේ. නිතරම ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්ම පරිපුච්ඡා කිරීම. ධර්මයේ නිතරදී සාකච්ඡා කළා අභිධර්මයේ වගේ ධර්ම කාරණා සාකච්ඡා කළා ප්‍රශ්න අසලා විසඳීමත් පරිපුච්ඡා කිරීමත් හේතුවක් වෙනවා. තව පුබ්බ යෝග කියලා කියනවා. පුබ්බ යෝග කියන්නේ පෙර ඉඳන් ගත පච්චාගත වත සමාදන්වර සිටීම. ඒ කියන්නේ සතිය කියන පින්ඩපාතේ යන ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්ඩපාතේ යන සම්පූර්ණ ඒ ගමන් මාර්ගයම ඒ ස්වාමීන් වහන්සේගේ කර්මස්ථානය හලන්නේ නැහැ. කර්මස්ථානය ප්‍රකට කරගෙනමයි යන්නේ. යම් කිසි අවස්ථාවක ඒ සතිය අතහැරුණොත් නැවත පින්ඩපාතේ ඒ මුල තැන ඉඳන් නැවත යනවා. ඒ කියන්නේ ගච්ඡපත්තාගත වත කියලා සමාදන් වෙන පුජ්‍යලයෝ. මේ වගේ කාරණා නිසා ඒ පටිසම්භිදා ලාභී වෙනවා යම් කිසි දවසක ඒ අධිගමය ලැබෙන අවස්ථාවේදී. අන්න ඒ විදිහට විස්තර කරනවා මේ කාරණා. එතකොට අසීක භූමියේ 80 මහා ශ්‍රාවකයන්, ඒ ශ්‍රාවකයන් බොහෝ ශ්‍රාවකයන් ලැබෙනවා. සරියුත් මුගලන් මහ කසුබ් මහ කච්චායන මහ කොට්ටිත ආදී 80 මහා ශ්‍රාවකයන් පටිසම්භිදාව අසීක භූමියේදී ලැබිලා තියෙනවා. එතකොට සීක භූමියේ තමයි අපි අර කතා කරේ ආනන්ද තෙරුන්, චිත්ත ගෝපති, ධම්මික උපාසක, උපාලි ගෝපති, කුජ්ජුත්තරා වගේ අය. තවත් මොන හරි කාරණයක් එකට කියන්න පුළුවන්ද? අපි මේ විභාගයට යන්නේ නැතුව අද කතා කරන්නේ. පොඩි දෙයක් දැනගන්න ඕනේ සර්. දැන් අර ගත පච්චාගත වත කිව්වනේ. ඒක අවුරුදු 12ක් අකණ්ඩව කරගෙන යන්න ඕනේ කියලා එහෙම නීතියක් තියෙනවද? එහෙමත් එක? මේ අට කතාවේ නම් එහෙම කියලා නෑ. අට කතාවේ කියලා තියෙනවා පුබ්බ යෝග නම් පෙර යෝගාවචර භාවයයි. ඒ කියන්නේ අතීත භවයේ හරණ පච්චාහරණ ගෙන යන ආපසු ගෙන යන කමඨහන් ඇති බව. මේ කියන්නේ කමඨහන හලන්නේ නෑ. කමඨහන කිසිම අවස්ථාවක අතාරින්නේ නෑ. වෙන කාර්යයක් කරත් තමන්ගේ කමඨහන පවත්වා ගැනීමේ ස්වභාවය. එතකොට පුබ්බ යෝගාවචරය පටිසම්භිදාව ලැබෙනවා ඒ වගේ පුජ්‍යලයකට කියලා විස්තර කරනවා. මම නම් දන්නේ නැහැ අවුරුදු ගාන කොහොමද කියලා. එතකොට මේ පටිසම්භිදා හතර කියනකොට අපි දන්නවා අත්ත පටිසම්භිදා ධම්ම නිරූපතෙන් වල විස්තර කරනවා. තිසත්ත ඥාන පූජාවේදී පටිසම්භිදානාන දේවතාවක් අපේ ඉන්ටර්නෙට් එකත් මම හිතන්නේ ඇහෙනවද? ඇහෙනවා. දැන් මෙහෙට වයින් හදන්නේ ඒකයි සමාජයට අපිට නම් මේ හොගාලා වහිනවා මොකුත්ම ඇහෙන්නේ නැහැ. එහෙමනම් අපි අද දවසට නවත්තමුද? මේ විදුලි කොටනවා කොයි වෙලාවෙ හරි යන්න පුළුවන්. එහෙමනම් අද දවසට නවත්තලා ඊළඟ දවසේ අපි පටිසම්භිදාව කියවගෙන ඉන්න අපි ඒක කරමු. එහෙනම් අද දවසට නවත්තමු. මේ ලක්ෂ්මී මහත්මිය, ශ්‍රීමා මහත්මිය අපි හොඳයි සර්. එහෙමනම් සර් දැන් නවත්තනවද? දැන් නවත්තමුනේ. මේ විදුලි කොටනවා ඕනම වෙලාවක දැන් ලයිට් එකක් පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නවත්තමු. කාලගුණ අයහපත් භාවය නිසා. ඉතින් අපි මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ සියලු පිනොත් ව්‍යාරත්නස ධර්ම දේශනාමය වශයෙන් සිදු කර සියලු පින් අපි ලෝක ශාසන ආරක්ෂක දෙවියන්ට අනුමෝදන් කරමු. ඉන් අනතුරුව මියගිය ඥාතීන්ට අනුමෝදන් කරලා ප්‍රාර්ථනා කරලා වැඩසටහන නිමා කරමු. ප්‍රථමයෙන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් අප කෙරේ මහත් කරුණාවෙන් විද්‍යාරත්න සර් තවත් අභිධර්ම දේශනාවේ විභංග ප්‍රකරණයට අයිති කොටසක් ඉතා සවිස්තරව ප්‍රශ්න විචාරාත්මක වශයෙන් උත්තරගෙන පිට පැහැදිලි කරලා දුන්නා. අප සෑම සියලුම දෙනා සාවධානව ධම්ම ශ්‍රවණය කරා. අප විසින් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තු සියලුම කුසලානිසංස ඔබතුමාට ඊටාම කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙනුත් ඔබතුමාගේ ධර්ම දේශනාමය කුසල් බලෙනුත් අනන්ත සසර පටන් රැස් කරගෙන ආවා වූ යම්තා කුසල් බලයෙන් ඔබතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මේ ආකාරයට බොහෝ දෙනෙකුට මේ ධර්මය කියා දෙමින් අනේක විද ශාසනික සේවාවන් කරමින් බොහෝ කාලයක් මේ අකණ්ඩව කටයුතු කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. ඊළඟට පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම නිර්වාණ අවබෝධයට පත් වෙන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මියටත් ඔබතුමා ශිල්ප ශාස්ත්‍ර ලබා ගත්තා වූ ගුරු ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරු උතුමන්ටත් දෙමාපියන් සහෝදරයින් පවුලේ අය සෑම දෙනාටත් මියගිය ඥාතීන් සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම මඟඵල නිවන් අවබෝධය කරාගෙන යාමට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම නිර්වාණ අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. අපට මේ ආකාරයට අන්තර්ජාල ඔස්සේ වැඩසටහන් සම්පාදනය කර දුන් රුණු මහත්මයාටත් නිරන්තරයෙන් උපකාර කරන ජයන්ත මහත්මයාටත් පටිගත කිරීම කරන ලක්ෂ්මී මහත්මියටත් නොඑක ආකාරයෙන් අපට උපකාර කරන සියලුම කලන මිතුරු මිතුරියන්ට ඊටාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. පවුල් වල සෑම දෙනාටත් ඒ වගේම අපි ශිල්ප ඉගෙන ගත්තා වූ උත්තම ශාමින් වහන්සේලා ඇතුළු ගුරු උතුමන් සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් සුවපත් ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. සෑම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගොඩක් ඔබතුමීටත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Sir,